හැම දිනාටම තෙරුවන් සරණයි. පසුගිය ඇසලපුන් පොහොය දවසේ සංයුත්ත නිකායේ කන්දක සංයුත්තේ සීල සූත්‍රය ඇසුරු කරගෙන ඔබට දේශනා කරන්නට යෙදුනා පංච උපාදානස්කන්ධය 11 ආකාරයකට විදර්ශනා කරන ආකාරය පිළිබඳව. ඉතින් මේ තුන් නිකිණි පොහොය දවසේ අපි කල්පනා කරා තවදුරටත් පංච උපාදානස්කන්ධය ගැනම සඳහන් වන දේශනාවක් ඔබට කියලා දෙන්න. වෙනතුනේ නිකිණි පොහොය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන් වෙන ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ කරන්නට යෙදුණු ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව උතුම් අරහත්ත්වයට පත්වෙච්ච උතුම් පොහොය දවසක්. ඉතින් මේ පොහොය දවසේ මා ඔබට කියා දෙන්න කල්පනා කරා සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ තියෙන තවත් උතුම් බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම තමයි පින්නතුනි කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය සූත්‍රය පංච උපාදානස්කන්ධය ගැන ඊ타ත්ම ගැඹුරින් ඒ වගේම අලංකාරව විස්තර කරන දේශනාවක්. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතං උබ්බේ නිවාසං අනුස්සරමාන අනුස්සරಂತಿ. යම් කිසි කෙනෙක් තමන්ගේ පෙර ජීවිතය කියලා නැත්නම් අතීතය කියලා යමක් සිහිපත් කරනවා නම් සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සති. ඒතේ සම්මාඤ්ඤතරං. යම් කිසි කෙනෙක් තමන්ගේ අතීතය කියලා සිහිපත් කරනවා නම් සිහිපත් කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් ගැනමයි කියනවා. එහෙමත් නැත්නම් මේ පංච උපාදානස්කන්ධයෙන් එකක් හෝ දෙකක් ගැන කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. එතකොට අපි මේ ජීවිතය තුල වේවා අපි අතීතය කියලා අපි දැකපු දේවල් විඳපු දේවල් හිතපු දේවල් මේවා සිහිපත් කරනවා නම් අපි සිහිපත් කරන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය. ඒකෙන් බාහිර දෙයක් නෙමෙයි. ඊළඟට අපි එහෙමත් නැත්නම් පුබ්බේ නිවාස ඥානෙ උපදවාගෙන කල්ප ගානක් පිටිපස්සට බැලුවත් අපි සිහි කරන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධයක් ගැන. ඒකෙන් බාහිර දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පින්නතුනි පංච උපාදානස්කන්ධය කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරේ දුකටනේ. එහෙනම් අපි කොච්චර අතීත ජීවිතේ කරපු දේවල් කියපු දේවල් මේ කොයිතරම් දේවල් ගැන සිහිපත් කරත් අපිට සිහි කරන්න තියෙන්නේ මොකක්ද? දුකක් ගැන පමණයි. ඒ ඇරෙන්න දෙයක් නෑ. පංච උපාදානස්කන්ධයක්මයි අපිට සිහි කරන්න තියෙන්නේ. එක්ක රූපයක් ගැන, එක්ක වේදනාවක් ගැන, එක්ක සංඥාවක් ගැන, එක්ක සංස්කාරයක් ගැන, එහෙමත් නැත්නම් විඥානයක් ගැන. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා යම් කිසි කෙනෙක් සිහි කරනවා අතීතයේම මේ විදිහේ රූප වලින් යුක්ත වුණා. මට අතීතයේ මේ විදිහේ රූපයක් තිබ්බේ කියලා. එතකොට එයා සිහි කරන්නේ මොකක්ද? රූපස්කන්ධයක් ගැන. රූප උපාදානස්කන්ධයක් ගැන තමයි එයා සිහි කරන්නේ. එහෙම නැත්නම් එයා සිහි කරනවා අතීතයේ මම මේ වේදනාවන් වින්දා. මේ විදිහේ සැප දුක් උපේක්ෂා විඳීම් මට තිබ්බා කියලා. එතකොට එයා සිහි කරන්නේ මොකක්ද? වේදනා ස්කන්ධය. එහෙමත් නැත්නම් එයා සිහි කරනවා අතීතයේ මම මේ දේවල් තමයි හඳුනාගත්තේ.
මේ දේවල් තමයි මං හඳුනාගත්තේ කියලා සිහි කරනකොට යා සිහි කරන්නේ සංඥාවක්. සංඥා ස්කන්ධයක්. සංඥා උපාදාන ස්කන්ධය. එහෙමත් නැත්නම් අතීතේ මම මේ දේවල් තමයි හිතුවේ. මේ දේවල් තමයි සිහිපත් මේ චේතනා පහල කරේ කියලා යා සිහිපත් කරුත් යා සිහිපත් කරන්නේ සංස්කාරයක්. සංස්කාර ස්කන්ධයක් නැත්නම් සංස්කාර උපාදාන ස්කන්ධය. ඊළඟට විඥානය ගැන සිහි කරත් එයා සිහිපත් කරන්නේ විඥාන ස්කන්ධයක්ම තමයි. මේ විදිහට අපි අතීතයේ මොන දේවල් සිහිපත් කරත් අපි සිහිපත් කරන්නේ එක්ක රූපයක් ගැන, එක්ක විඳීමක් ගැන, එක්ක සංඥාවක් ගැන, එක්ක සංස්කාරයක් ගැන, එහෙමත් නැත්නම් විඥානයක් ගැන. කියන්නේ පංච උපාදාන ස්කන්ධයක්ම තමයි අපිට සිහි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දුකක් තමයි අපිට සිහි කරන්න තියෙන්නේ. ඊළඟට පින්නතුනි මේ කජ්ජනීය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ඒවා එකක් ගානේ ලස්සනට විස්තර කරනවා. කිංච බික්කවේ රූපං වදේත. මහණෙනි මේ රූපය කියලා කියන්නේ කුමක්ද නැත්නම් කුමන අර්ථයකින්ද රූපය කියලා කියන්නේ? රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ රුප්පණය වෙනවා. එහෙමත් නැත්නම් නැසී වෙනසී යනවා කියන අර්ථයෙන් තමයි රූපය කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ රූපය සීතේනපි රුප්පති. සීතලෙන් නැසී වෙනසී යනවා. ඊළඟට උණුසුමෙන් නැසී වෙනසී යනවා. ඊළඟට බඩගින්නෙන් පිපාසයෙන් නැසී වෙනසී යනවා. ඊළඟට මැසි මදුරු ආදී නොඑක් සතුන් නිසා මේ රූපේ නැසී වෙනසිලා යන්න පුළුවන්, විනාශ වෙලා යන්න පුළුවන්. අන්න ඒ අර්ථයෙන් කියනවා රුප්පණය වෙනවා, එහෙම නැත්නම් නැසී වෙනසී යනවා කියන අර්ථයෙන් තමයි රූපය කියලා භාග්‍යතුන් වහන්සේ මෙතන රූපය ගැන විස්තර කරන්නේ. එතකොට පින්නතුනි අපි කල්පනා කරලා බැලුවොත් එහෙම දැන් අපි දන්නවා අධික උෂ්ණත්වය එහෙම නැත්නම් රස්නය නිසා එනම් මේ රූපේ නැසිලා වෙනසිලා යන්න පුළුවන්. ඊළඟට සීතලෙන් මේ රූපේ නැසිලා වෙනසිලා යනවා. ඊළඟට බඩගින්නෙන් පිපාසයෙන් අපි කන්නේ නැතුව හිටියොත්, ආහාර ගන්නේ නැතුව හිටියොත්, ඊළඟට වතුර බොන්නේ නැතුව හිටියොත්, පානය කරන්නේ නැතුව හිටියොත්, මොකද මේ රූපේට වෙන්නේ? මේක නැසිලා වෙනසිලා යනවා. ඊළඟට මැසි මදුරු ආදී ඒ සතුන් නිසා මේ රූපය නැසිලා වෙනසිලා යනවා. අන්න ඒ අර්ථයෙන් තමයි රූපය කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ මේකෙදි විස්තර කරනවා. එතකොට අපි පින්නතුනේ හිතන් ඉන්නේ රූපය කියන්නේ නිත්‍ය දෙයක්, සැප දෙයක්, ආත්ම දෙයක්, සුබ දෙයක් කියලා. ඒ නිසාම තමයි අපි මේ රූපය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා අපේ හිතේ කල්පනාවක් තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ රූපය ඕනෑම මොහොතක ඕනෑම වෙලාවක උණුසුමෙන්, සීතලෙන්, බඩගින්නෙන්, පිපාසයෙන් මේ සත්තු, මේ මැසි මදුරු ආදී සත්ත්ව සර්පයන් නැතිව මේ රූපේ නැසිලා වෙනසිලා යන දෙයක් කියලා කල්පනා කරනවා නම් අන්‍යයි රූපේ සැබෑ ස්වභාවයේ තේරුම් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනේ වේදනාව ගැනත් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. කිංච බික්කවේ වේදනං වදේත. මහණෙනි මේ වේදනාව කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට පින්නතුනේ වේදනා කියන වචනේ අහන ගමන් අපිට මතක් වෙන්නේ මොකක්ද? දුක් විඳීමක් ගැනනේ. දුක් විඳීමක් ගැන තමයි අපිට සිහිපත් වෙන්නේ. නමුත් බලන්න භාග්‍යතුන් වහන්සේ හරීම ලස්සනට මේකේ මේ වේදනාව කියන එක විස්තර කරනවා.
වේදයි තීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. විඳිනවා කියන අර්ථය. දැන් අපිට වේදනාව කියවම එකපාරට දුක් විඳීමක්. නමුත් බලන්න මේක විස්තර කරනවා කිංච වේදිතී. මොනවද විඳින්නේ? සුඛම්පි වේදිතී, දුක්ඛම්පි වේදිතී, අදුක්ඛම සුඛම්පි වේදිතී. සපත් විඳිනවා, දුක්ඛ විඳිනවා, උපේක්ෂාවත් විඳිනවා. මෙන්න මේ අර්ථයෙන් වේදනා කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. විඳිනවා කියන අර්ථයෙන්. එතකොට ඒකත් අපි මතක තියාගන්න. එහෙනම් වේදනාව කියලා කිව්වේ මොකටද? සැප විඳීම, දුක විඳීම, උපේක්ෂාව කියන මෙන්න මේ තුන් ආකාරයක විඳීමට තමයි වේදනාව කියලා කියන්නේ. විඳිනවා කියන අර්ථය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා සංඥාව ගැන. සංජානාති තිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. සංඥාව කියලා කියන්නේ මේ හඳුනා ගන්නවා කියන අර්ථය. සංඥාව කියලා කිව්වේ මොකටද? හඳුනා ගන්නවා කියන අර්ථය. කිංච සංජානාති. මොනවද අපි හඳුනාගන්නේ? දැන් මෙතන භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඔන්න යා හඳුනා ගන්නවා නීලම්පි සංජානාති. ඒ කියන්නේ නිල් පාටත් හඳුනා ගන්නවා. ඊළඟට පීත කම්පි සංජානාති. කහ පාටත් හඳුනා ගන්නවා. ඊළඟට ලෝහිත කම්පි සංජානාති. රතු පාටත් හඳුනා ගන්නවා. ඕදාතම්පි සංජානාති. සුදු පාටත් හඳුනා ගන්නවා. අන්නේ අර්ථයෙන් සංජානාති තිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. එතකොට එනම් මේ අපි වෙන්වෙන් වශයෙන් මේ වර්ණයන් ආදී දේවල් හඳුනාගන්නේ මෙන්න මේ සංඥාව නිසා කියලා අපි අදහසක් අපේ හිතේ තියාගන්න ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සංස්කාර ගැන විස්තර කරනවා. පින්නතුනි සංස්කාර ගැන මෙතන හරි අපූර්ව විස්තරයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සංඛාර කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ හේතුඵල ධර්මයෙන් සකස් වෙච්ච දේ කියන අර්ථය. නැත්තම් චේතනා පහළ කළා කරන දේවල් වලට තමයි සංඛාර කියලා කියන්නේ. මෙතන භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා සංකතං අபிසංකරොන්ති භික්ඛවේ තස්මා සංඛාරාති උච්චන්ති. සංකතය අபிසංස්කරණය කරනවා. අර හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේ අපි චේතනා පහළ කරලා කරන දේ හිතන දේ නැවත නැවත සකස් කරනවා. අபிසංස්කරණය කරනවා. විශේෂයෙන් සකස් කරනවා වගේ අර්ථයක් තමයි ඒකේ සඳහන්. බලන්න ඒක භාග්‍යතුන් වහන්සේ කොච්චර තවදුරටත් විස්තර කරනවාද කියලා. ඔන්න කෙනෙක් ඉන්නවා දැන් රූපය කියන්නේ පින්නතුනේ සංකතයක්ද නැද්ද? රූපය කියන්නේ සංකතයක්. හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දෙයක්. ඔන්න කෙනෙක් මේ රූපය ගැන චේතනාවක් පහළ කරනවා. හිතනවා අනාගතයේ මට මේ වගේ රූපයක් ලැබෙන්නේ. අනාගතයේ මට මේට වඩා ලස්සන රූපයක් ලැබෙන්නේ. අහවල් කෙනා වගේ රූපයක් මට ලැබෙන්න ඕනේ කියලා හිතනවා. ඒ හිතන එකට මොකද කියන්නේ භාග්‍යතුන් වහන්සේ? එයා අර සංකතය අபிසංස්කරණය කරා. ආයමත් රූපයක් ලැබෙන වැඩපිළිවෙලක් එයා සකස් කරා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. ඒ රූපය අල්ලගෙන යා මොකද කරන්නේ? නැවත රූපයක් ලැබීම පිණිස සංකතය සකස් කරනවා. චේතනාවෙන් නැවත නැවතත් එයා ඒක හිතලා
සකස් කරනවා. ඒ වගේම තමයි වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. මේ ජීවිතේ ගත කරද්දී මේ කායික මානසික දුක් දුම්නස් හමුවේ මේ විදීම් හමුවේ ඔබට හිතෙන්න පුළුවන් අනේ ඊළඟ ජීවිතේ නම් මට මීට වඩා හොඳ ජීවිතයක් ලැබෙන්න ඕන. මේ දුක් නැති සැප සහගත ජීවිතයක් ලැබෙන්න ඕන. ඒ කියන්නේ ඔබ මොකද කරලා තියෙන්නේ? සංකතය අபிසංස්කරණය කරලා. මේ වේදනාව අල්ලගෙන නැවත වේදනාවක් වැඩෙන වැඩපිළිවෙලක් කරා ඔබ කල්පනා කරලා. මේ විදියට සංඥාව වේවා සංස්කාරය වේවා විඥානය වේවා මේ පංච උපාදානස්කන්ධය ගැන අපි මොකද කරන්නේ? නැවත පංච උපාදානස්කන්ධයක් ලැබෙන විදිහට කල්පනා කරනවා. සංකතේ අபிසංස්කරණය කරනවා. ආන්නේ අර්ථයෙන් තමයි කියනවා සංඛාර කියන වචනේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ. සංකතේ එහෙම නැත්නම් හේතුඵල ධාමෙන් සකස් වෙච්ච දේ නැවත නැවත මේ අபிසංස්කරණය කරනවා. විශේෂයෙන් සකස් කරනවා. මේ චේතනාවක් පහළ කරලා කරන වැඩපිළිවෙල තුලින් ආයමත් රූපයක් ලැබෙන්න. ආයමත් වේදනාවක් ලැබෙන්න. ආයමත් සංඥාවක් ලැබෙන්න. ආයමත් සංස්කාරයක් ලැබෙන්න. ආයමත් විඥානයක් ලැබෙන්න සකස් කරනවා. අபிසංස්කරණය කරනවා. කියන අර්ථයෙන් තමයි සංස්කාර කියලා භාග්‍යතුන් වහන්සේ එතන විස්තර කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා කිංච බික්කවේ විඥානං වදේත. මහණෙනි විඥානය කියලා කියන්නේ කවර අර්ථයෙන්ද? විඥානය කියලා කියන්නේ ඇයි? බලන්න පින්නතුනේ එතන භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ විඥානය කියන්නේ කොහොමද? විජානාතීතිකෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති. විජානාතීති විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය. මේ ගොඩාක් අයට මේ සංඥාව සහ විඥානය කියන දේ පැටලෙනවා. ඒකට සංඥාව කියලා කිව්වේ මොකක්ද? හඳුනා ගන්නවා කියන අර්ථය. විඥානය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා කිංච විජානාති. මොනවද විශේෂයෙන් දැනගන්නේ? මෙතන විස්තර කරනවා පින්නතුනේ එයා මේ විශේෂයෙන් දැනගන්නවා කියනවා අම්බිලම්පි විජානාති. ඒ කියන්නේ ඇඹුල් රසක් දැනගන්නවා කියනවා. තිත්තකම්පි විජානාති. තිත්ත රසක් දැනගන්නවා කියනවා. කටුකම්පි විජානාති. කටුක රසක් දැනගන්නවා කියනවා. මధుරකම්පි විජානාති. මధుර මිහි රසක් දැනගන්නවා කියනවා. ඊළඟට කාරිකම්පි විජානාති. කර රසක් දැනගන්නවා කියනවා. අකාරිකම්පි විජානාති. ඒ කර නැති රසක් දැනගන්නවා කියනවා. ලෝනිකම්පි විජානාති. ලුණු රසක් දැනගන්නවා කියනවා. අලෝනිකම්පි විජානාති. මේ ලුණු නැති බවක් දැනගන්නවා කියනවා. මෙතන මේ රසය උපමා කරලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ විදිහට මේ නොඑක් ආකාරයට මේ රසයන් ගැන විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ. දැන් එතකොට කල්පනා කරලා බලන්න විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා කිව්වේ. දැන් පොඩි උදාහරණයක් කියන්නම්. මේක මට හිතිච්ච දෙයක්. අපිට එහෙම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් එහෙම උදාහරණ කියන්න බෑ. අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි ගමුකෝ දැන් මේ සංඥා විඥානය කියන දේ තේරුම් ගන්න අපි මොකක් හරි ව්‍යංජනයක් ගැන කල්පනා කරලා බලමු. දැන් අපි මේ ව්‍යංජනය දැක්කහම අපි අඳුන ගන්නවා. මේක අසවල් ව්‍යංජනය කියලා. ඒක තමයි සංඥාවෙන් කරන්නේ. හැබැයි විඥාණයෙන් තමයි ඒක අපි විශේෂයෙන් දැනගන්නේ. මේක මොන රහද? මේක ඇඹුල් රසද? මේක තිත්ත රසද? මේක පැණි රහද?
එහෙම නැත්නම් මේකේ ලුණු ගානට තියනවාද? තව ලුණු දාන්න ඕනේද? මේ විදිහට අපි අර හඳුනා ගන්නා දේ සංඥාවෙන් හඳුනා ගන්නා දේ විශේෂයෙන් දැනගන්නේ මොකෙන්ද? විඥාණය. අන්නේ අර්ථයෙන් තමයි විඥාණය කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් රූපය කියලා කිව්වෙ පින්නතුනි රුප්පති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. නැසිලා වෙනසිලා යනවා කියන අර්ථයෙන් තමයි රූපය කියලා කිව්වේ. ඊළඟට වේදනාව කියලා කිව්වේ විඳිනවා කියන අර්ථයෙන්. සැප දුක උපේක්ෂා කියන මේ කරුණු තුනම විඳිනවා කියන අර්ථයෙන්. ඊළඟට සංඥාව කියලා කිව්වේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන්. සංස්කාර කියලා කිව්වේ සංකතය. මේ හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දේ. නැත්තම් චේතනාවක් පහළ කරලා අපි කරන මේ වැඩපිළිවෙල අபிසංස්කරණය කරනවා. නැවත නැවත සකස් කරනවා. රූපයක් ලැබීම පිණිස, වේදනාවක් ලැබීම පිණිස, සංඥාවක් ලැබීම පිණිස, සංස්කාරයක් ලැබීම පිණිස, විඥානයක් ලැබීම පිණිස. මේ පංච උපාදානස්කන්ධය නැවත නැවත ලැබීම පිණිස කරන වැඩපිළිවෙල. අන්න ඒකට කිව්වා සංස්කාර කියලා. ඊළඟට විඥානය කියලා කිව්වේ මොකක්ද? විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථය. මෙන්න මේ කාරණා පහ හොඳට මතක තියාගන්න ඕන. ඊළඟට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා తත්‍ර භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ ඉතිපටි සංචිත්තති. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට කල්පනා කරනවා කියනවා. මේ විදිහට නුවණින් සලකා බලනවා කියනවා. එතකොට පින්නතුනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ ඒක විස්තර කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තුල පින්නතුනි ලක්ෂණ 6ක් තියෙනවා. පළවෙනි එක තමයි අරියාණං දස්සාවි. එයා ආර්යයන් වහන්සේලා දකින්න කැමති. ඊළඟට අරිය ධම්මස්ස කෝවිදු. ඒ අහන ධර්මයේ තේරුම් ගන්න එයා දක්ෂයි. ඊළඟට අරිය ධම්මේ සුවිනීත. ඒ ආර්ය ධර්මයේ තුල හික්මෙන් ඒක පුරුදු පුහුණු කරන්න එයා දක්ෂයි. ඊළඟට සත්පුරුෂානං දස්සාවි. සත්පුරුෂයන් දකින්න එයා කැමති කෙනෙක්. සත්පුරුෂ ධම්මේ කෝවිදු. සත්පුරුෂ ධර්මය තේරුම් ගන්න දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ. ඒ වගේ මේ සත්පුරුෂ ධර්මය එයා පුරුදු පුහුණු කරගන්න. ඒ සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන්න දක්ෂ කෙනෙක්. අන්න ඒක තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ තියෙන ලක්ෂණ. අන්න එහෙම කෙනා. දැන් මෙයාට ආර්යයන් වහන්සේලා දකින්න කැමති, ආර්ය ධර්මයේ ඇහෙනවා, ඒ ඇහෙන ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි, ඒ ධර්මයේ තුල හික්මෙන කෙනෙක්. අන්න එහෙම කෙනා කොහොමද කල්පනා කරන්න ඕනේ? දැන් පින්නතුනි මේ සූත්‍ර දේශනාවේ නම මොකද්ද? කච්චනීය සූත්‍රය. කච්චනීය කියලා කියන්නේ කාලා දානවා, විනාශ කරනවා වගේ අදහසක්. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ සුතුවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට තමයි හික්මෙන්න ඕන කියලා. නුවණින් කල්පනා කරන්න ඕන කියලා. අහංකෝ ඒතරහි රූපේන කච්චාමි. මේ වර්තමාන රූපය කාලා දානවා. දැන් මට තියෙන මේ වර්තමාන රූපයේ විසින් මාව කාලා දානවා, විනාශ කරලා දානවා. ඒ වගේම තමයි මේ අතීතයේදීත් රූපේ විසින් මාව කාලා දැම්මේ ඒ වගේ තමයි. වර්තමාන රූපේ විසින් මාව කාලා දැම්මේ යම් ආකාරයකටද ඒ වගේ තමයි අතීත රූපේ විසිනුත් මාව කාලා දැම්මේ නැත්තම් විනාශ කරේ.
අහං චේව කෝපන අනාගතං රූපං අභිනන්දේ. ඒ වගේම මම අනාගත රූපයක් පැතුවොත් අනාගතේ රූපයක් සතුටින් පිළිගත්තොත් මොකද වෙන්නේ? මේ වර්තමාන රූපේ මාව කාලා දැම්ම වගේම අනාගත රූපේ විසිනුත් මාව කාලා දානවා කියලා කල්පනා කරන්න කිව්වා. එහෙම කල්පනා කරලා නුවණින් සලකනකොට යාට තේරෙනවා එයා අතීත රූපය ගැන අපේක්ෂාවක් නැති. අතීතස්මින් රූපස්මින් අනපේකෝ හෝති අනාගතං රූපං නාබිනන්දති. අතීත රූපය ගැන යා කල්පනා කරන්නේ වගේම අනාගත රූපයක් සතුටින් පිළිගන්නෙත් නෑ, පතන්නෙත් නෑ. පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. වර්තමානයේ තුල පවතින මේ රූපය ගැන නිබ්බිදාව අවබෝධයෙන් යුක්තව කලකිරීම පිණිස, විරාගාය නොයල්ම පිණිස, නිරෝධාය ඒකෙන් නිදහස් වීම පිණිස යා කටයුතු කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. එතකොට එනම් මේ රූපය ගැන කලකිරෙන්න නොයැලෙන්න නම් මේකෙන් නිදහස් වෙන්න නම් මොකක්ද කරන්න තියෙන්නේ? මේ රූපය තුල තියෙන ආදීනවය කල්පනා කරන්න. මෙතන මේක විස්තර කරන්නේ කොහොමද? මේ රූපය විසින් මාව කාලා දානවා, විනාශ කරලා දානවා. ඒ භාග්‍යතුන් වහන්සේ විස්තර කරා මේ රූපය කියලා කියන්නේ සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයෙන් ආදී මේ දේවල් වලින් නැසිලා වෙනසිලා යන දෙයක් කියලා. එතකොට අපි ඒක කල්පනා කරන්නේ නැතුව මේ රූපය නිට්ටයයි, සුඛයි, ආත්මයි, සුභයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් අපිට මේ රූපය ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. කලකිරෙන්නේ නැති තාක්කල් පින්නතුනි මේ රූපය කෙරෙහි තියෙන ඇල්ම දුරු කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ විදිහට අවබෝධයෙන් කලකිරුණොත් තමයි මේක අතහැර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද කල්පනා කරන්නේ? දැන් මේ වර්තමාන රූපයේ විසින් මා විනාශ කරලා දානවා, කාලා දානවා. මේ වර්තමාන රූපයේ විසින් මාව කාලා දැම්මේ යම් ආකාරයකින්ද අතීත රූපයේ විසිනුත් මේ විදිහටමයි මාව විනාශ කරලා දැම්මේ, කාලා දැම්මේ. ඒ වගේම අනාගත රූපයක් මම පැතුවොත් වෙන්නේත් මේ දේම තමයි කියලා එයා අතීත රූපයේ උකටලී වෙලා අනාගත රූපයක් පතන්නෙත් නැතුව වර්තමාන රූපය ගැන අවබෝධයෙන් කලකිරීම පිණිස, නොයල්ම පිණිස, ඒ රූපයෙන් නිදහස් වීම, නිරෝධයේ පිණිස කටයුතු කරන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පින්නතුනි අන්නේ ආකාරයට තමයි නුවණින් කල්පනා කරලා බලන්නේ මෙන්න මේ රූපය ගැන. එතකොට පින්තුනි සාමාන්‍යයෙන් අපේ මේ ජීවිතය තුළ අපි ගත්තොත් අපි ගොඩක් වෙලාවට අතීතය අනාගතය කියන දෙක තමයි අල්ලගන්නේ. අපි බොහෝ වෙලාවට හිතනවා අතීතයේ වෙච්ච දේවල්. එහෙමත් නැත්නම් කල්පනා කරනවා අනාගතේ කරන්න තියෙන දේවල්. ඒ කියන්නේ අපි අතීතය අල්ලගෙන අනාගතය අල්ලගෙන තමයි කාලය ගත කරන්නේ. එතකොට මේ අතීතයේ අනාගතයේ තුල කාලය ගත කරනකොට වර්තමානයේ අපෙන් ගිලිලා යනවා. එතකොට මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ වර්තමානයේ රූපයේ විසින් Tamanට කරන දේ. මේ නැසිලා වෙනසිලා යන රූපයක් මම මගේ කියලා අල්ලගෙන Taman මේ දීර්ඝ සසරක ආපු කාරණය කල්පනා කරලා ඒක අතීතයට අනාගතයට ගලපලා බලන්න කියලා. අතීතයේ නම් සිහි කළ වැඩකුත් නැහැ. ඇයි? අතීතයේ යම් රූපයක් තිබ්බනම් ඒ රූපයත් අපිව කාලා දැම්ම, විනාශ කරලා දැම්ම. එහෙනම් අනාගතයේ රූපයක් පැතුවත් අපිට ලැබෙන්නේ මේ වගේ කාලා දාන, විනාශ කරන රූපයක්මයි කියලා එයා මොකද කරන්නේ?
මේ වර්තමාන රූපය ගැන හොඳට අවබෝධයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස ඒකෙන් නිදහස් වීම පිණිස කටයුතු කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. මේ විදිහට මෙයා කල්පනා කරනවා පින්නතුනි වේදනාව ගැන. කොහොමද කල්පනා කරන්නේ? වර්තමානයේ මේ විඳීම විසින් මාව කාලා දානවා, විනාශ කරනවා. මේ වර්තමානයේ විඳීම විසින් මාව විනාශ කරලා දැම්මා වගේම තමයි අතීතයේ විඳීම විසිනුත් මාව විනාශ කරලා දැම්මා. ඒ වගේම තමයි අනාගතයේ යම් විඳීමක් පහළ වෙනවාද ඒකත් මේ විදිහටම තමයි මාව විනාශ කරලා දාන්නේ කියලා යා අර අතීත රූප විඳීම ගැන අනාගත විඳීම ගැනත් කල්පනා කරනවා. කල්පනා කළා අතීතයේ යම් විඳපු දේවල් තියෙනවා නම් ඒවා ගැන කල්පනා කරන්නේ නැහැ. අනාගතයේ විඳීමක් පතන්නෙත් නැහැ. වර්තමානයේ තුල පවතින මේ සැප දුක් උපේක්ෂා කියන විඳීම් ගැන යා අවබෝධයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස නිදහස් වීම පිණිස කල්පනා කරනවා කටයුතු කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට මෙහා සංඥාව ගැන සංස්කාර ගැන විඥානය ගැන මේ පංච උපාදානස්කන්ධය ගැනම කල්පනා කරනවා. ඒ විදිහට හිතනකොට තමයි පින්නතුනි මේ පංච උපාදානස්කන්ධය ගැන කලකිරීම ඇති කරගන්නට පුළුවන්. නොඇලීම ඇති කරගන්නට පුළුවන්. මේකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න මෙතන තියෙන්නේ මේ විදර්ශනාවක්. පංච උපාදානස්කන්ධය ගැන කළ යුතු විදර්ශනාවක්. එතකොට ඒ විදිහට අපි නුවණින් සලකන්නේ නැති තාක්කල් අපිට හිතෙන්නේ නැහැ මේ රූප වේදනා සංඥා සංකාර විඥානය කියන මේවා අපිව කාලා දානවා විනාශ කරනවා කියලා. අපි මේ දීර්ඝ සසර ගමනක යන්න හේතුනේ මේ රූපයට වේදනාවට සංඥාවට සංස්කාරවලට විඥාණයට මේ බැඳිච්ච නිසා මේවා මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා හිතාගෙන කටයුතු කරපු නිසා කියලා අපිට සිහිපත් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මේ කියපු විදිහට කල්පනා කරනවා මේවා විසින් මාව කාලා දානවා. අතීතේත් මේ විදිහටමයි උනේ. එහෙනම් අනාගතයේ මම රූපයක් වේවා වේදනාවක් වේවා සංඥාවක් වේවා සංස්කාරයක් වේවා විඥානයක් වේවා පැතුවොත් අනාගතයත් මේ පංච උපාදානස්කන්ධය විසින් මට මේ දේම සිද්ධ කරනවා කියලා කල්පනා කරොත් අන්නේ යාට ඒ සම්බන්ධයෙන් කලකිරෙන්න නොයල්ම පිණිස නිරෝධය පිණිස කටයුතු කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. බලන්න පින්තුනි ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ආදීනවේ පැත්ත සිහිපත් කරලා තමයි ඊළඟට භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා තංකින් මඤ්ඤත භික්ඛවේ මහණෙනි මේ ගැන මොකක්ද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වා මේ රූපය නිට්ටයද අනිත්‍යද කියලා. ඒතර භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්ඡං බන්ති. මේ රූපය අනිත්‍යයි කියනවා. යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා දුක්ඛං බන්ති. දුකයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියනවා. යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් කල්ලන්නුතං සමනුපස්සිතු මේ විදිහට හිතන එක හරිද කියලා අහනවා. ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මේක මම මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා අහනවා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම්
එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා නෝ හේතං බන්ති. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්ත නම් ඒක මම මගේ ආත්මය කියලා හිතන එක සුදුසු නෑ කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන මේ විදිහටම අහනවා. දැන් වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා වේදනාව අනිත්‍යයි කියලා. දැන් පිළිතුරු දෙන්නේ මොකද? දැන් භාග්‍යතුන් වහන්සේ කලින් කියලා දුන්නා මේ රූපය කියන්නේ මොකක්ද, වේදනාව කියලා මොකක්ද කියලා මේකේ ආදීනමේ පැත්ත කියලා දුන්නා. ඊළඟට අහනවා වේදනාව අනිත්‍යද නිට්ටයද කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා අනිත්‍යයි කියලා. ඊළඟට අහනවා වේදනාව අනිත්‍ය නම් ඒක සැපද දුකයිද? දුකයි ස්වාමී. වේදනාව අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මම මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මම කියලා මගේ ආත්මය කියලා හිතන එක සුදුසු නෑ කියලා. මේ විදිහට පංච උපාදානස්කන්ධය ගැනම භාග්‍යතුන් වහන්සේ මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය ගැන භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. ඊට පස්සේ පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තස්මාතිය භික්කවේ යම් කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්න. මහණෙනි යම් කිසි රූපයක් අතීත වේවා අනාගත වේවා නැත්නම් වර්තමානීය තුල පවතින වේවා අජ්ජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඕලාරිකං වා සුකුමං වා සියුම් වේවා ගොරෝසු වේවා හීනං වා පනීතං වා හීන වේවා ප්‍රනීත වේවා යන් දූරේ සම්තිකේවා ළඟ තිබෙන්නා වූ දුර තිබෙන්නා සබ්බං රූපං මේ සියලු රූප. දැන් මේ මොකද්ද පින්නතුනි මේ කියන්නේ? අතීතේ හෝ වර්තමානයේ හෝ අනාගතේ හෝ තමායයි සලකන්නා වූ හෝ තමාගින් බාහිරයයි සලකන්නා වූ හෝ සියුම්යයි සලකන්නා වූ හෝ ගොරෝසුයයි සලකන්නා වූ හෝ හීනයයි සලකන්නා වූ හෝ ප්‍රනීතයයි සලකන්නා වූ හෝ දුරයයි සලකන්නා වූ හෝ ළඟයයි සලකන්නා වූ හෝ යම් රූපයක්. මේ සියලු රූප. දැන් මොකක් ගැනද මේ කියන්නේ? දැන් ඇසල පොයේ දවසේ කරපු ධර්ම දේශනාව මතක නම් මේක මතක් වෙන්න ඕනේ. මොකක්ද මේ කියන්නේ? රූපස්කන්ධය ගැන. කාලය හා අවකාශය අතර පවතින රූපය ගැන තමයි මේ කියන්නේ. එනම් මේ සියලු රූප නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තම්බා. ඒ සියලු රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා යථා භූත වශයෙන් නුවණින් දකින්නට ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට අතීතේ නිරුද්ධ වී ගිය වේදනාවක් වේවා, හට නොගත් අනාගතේ පහළ වෙන වේදනාවක් වේවා, වර්තමානයේ තුල පවතින වේදනාවක් වේවා, ඊළඟට තමායයි සලකන, එහෙම නැත්නම් තමාගෙන් බාහිරයයි සලකන, ඊළඟට සියුම්යයි සලකන, ගොරෝසුයයි සලකන, හීනයයි සලකන, ප්‍රනීතයයි සලකන, දුරයයි සලකන, ළඟයයි සලකන යම් වේදනාවක් ඇද්දී සියලු වේදනා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දියුණු කරන ලද නුවණින් යථා භූත වශයෙන් මේකේ යථාර්ථය දකින්නට ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. මේ විදිහට සංඥාව ගැන,
සංස්කාර ගැන විඥානය ගැන මේ පංච උපාදානස්කන්ධය ගැනම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා කල්පනා කරන්නට ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඊළඟට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ විදිහට හිතන ආර්ය ශ්‍රාවකයා මේ රැස් කරන්නේ නැහැ කියනවා. ඉවත් කරනවා කියනවා. ගන්නෙ නැහැ කියනවා, විසිරුවනවා කියනවා. ඊළඟට මේ දල්වන්නේ නැහැ කියනවා, නිවනවා කියනවා. බලන්න මේ වචන ටික රැස් කරන්නේ නැහැ. වනසලා දානවා කියනවා. ඊළඟට ගන්නෙ නැහැ කියනවා, දුරු කරලා දානවා කියනවා. ඊළඟට දල්වන්නේ නැහැ කියනවා, නිවලා දානවා කියනවා. මොකක්ද රැස් කරන්නේ නැත්තේ? වනසන්නේ රූපේ වනසනවා කියනවා. රැස් කරන්නේ නැහැ කියනවා. වේදනාව වනසනවා කියනවා, රැස් කරන්නේ නැහැ කියනවා. සංඥාව වනසනවා කියනවා, රැස් කරන්නේ නැහැ කියනවා. ඊළඟට සංස්කාර වනසනවා කියනවා, රැස් කරන්නේ නැහැ කියනවා. විඥානය නැති කරලා දානවා කියනවා, රැස් කරන්නේ නැහැ කියනවා. ඊළඟට රූපය ගන්නෙ නැහැ කියනවා. වේදනාව ගන්නෙ නැහැ කියනවා. සංඥාව ගන්නෙ නැහැ කියනවා. සංස්කාර ගන්නෙ නැහැ කියනවා. විඥානය ගන්නෙ නැහැ කියනවා. ඒවා දුරු කරලා දානවා කියනවා. ඊළඟට රූපය දල්වන්නේ නැහැ, නිවනවා කියනවා. වේදනාව දල්වන්නේ නැහැ, නිවනවා කියනවා. සංඥාව දල්වන්නේ නැහැ, නිවනවා කියනවා. සංස්කාර දල්වන්නේ නැහැ, නිවනවා කියනවා. විඥානය දල්වන්නේ නැහැ, නිවනවා කියනවා. දැන් අපි හැමතිස්සෙම මොකද කරන්නේ? මේක රැස් කරනවා. ඊළඟට ගොඩ ගහ ගන්නවා. මේකේ නිවීමක් ගැන අපි කල්පනා කරන්නේ නැහැ. ඇයි අපිට හිතෙන්නේ මේවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. මොකද අපි මේවල ඇත්ත ස්වභාවය, ඊළඟට මේවල ආදීනවය ගැන අපි කල්පනා කරන්නේ නැති නිසා. දැන් රූපය කියන්නේ නැසී වෙනසී යන දෙයක්. රූපය කියන්නේ අපිව කාලා දාන විනාශ කරන දෙයක් කියලා අපි හිතන්නේ නැති තාක්කල් අපිට මේ රූපය අතාරින්න බෑ. ඒ විදිහට කල්පනා කරන සුතවත් ආර්ය ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එවං පස්සම් භික්කවේ සුතවා ආර්ය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. රූපය ගැන අවබෝධයෙන් කලකිරෙනවා. වේදනාව ගැන අවබෝධයෙන් කලකිරෙනවා. සංඥාව ගැන අවබෝධයෙන් කලකිරෙනවා. සංස්කාර ගැන අවබෝධයෙන් කලකිරෙනවා. විඥානය ගැන අවබෝධයෙන් කලකිරෙනවා. එහෙම අවබෝධයෙන් කලකිරුණාම පින්නතුනේ දැන් බලන්න මෙතන විස්තර කරනවා රූපස්මින් නිබ්බින්දති. ඊළඟට නිබ්බින්දං විරජ්‍යති. විරාගා විමුච්ඡති. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. බලන්න මේ ධර්මයේ වැඩෙන පිළිවෙල මෙතන කියනවා. ඉස්සෙල්ලා මොකද වෙන්නේ? රූපය ගැන කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙනවා. රූපස්මින්පි නිබ්බින්දති. එහෙනම් අපි මේ විදර්ශනා කරලා ඉස්සෙල්ලා නැති කරගන්න ඕන දේ මොකක්ද? අවබෝධයෙන් කලකිරීම. නිබ්බින්දං විරජ්‍යති. කලකිරුණොත් තමයි එයා ඒකට නොඇලෙන්නේ. විරාගා විමුච්ඡති. නොඇලුණොත් තමයි ඒකෙන් නිදහස් වෙන්න යාට පුළුවන්කම ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඒකෙන් නිදහස් වුණා කියන ඥානෙ දැනුම පවා යාට ඇති වෙනවා. ඊළඟට කීනා ජාති ඉපදීම නැති වුණා. උසිතම් බ්‍රහ්මචර්යං බඹසර සම්පූර්ණ කරගත්තා. කතං කරණීයං කලේත්ත කළා. නාපරං ඉත්තත්තාය අතිපජානාති. තමන්ටම මෙන්න මේ විදිහට අවබෝධයක් ඥානයක් ඇති වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය ගැන නුවණින් විමසනකොට මේ විදිහට අවබෝධයෙන් කලකිරීම ඇති කරගත්තන් පස්සේ නොවැළුණන් පස්සේ මේකෙන් නිදහස් වුණන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අන්නේ කෙනාට, ඒ විමුක්ති සිත් ඇති කෙනාට මේ
ඉන්ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝද දුරින්ම නමස්කාර කරනවා. දුරින් ඉඳලම නමස්කාර කරනවා කියනවා. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්ත යස්සතේ නාබිජානාමි යම්පි නිස්සාය ජායති. මහා පුරුෂයාණනි මහා වීරයාණනි නමස්කාර වේවා ඔබට. මේ යම් ධානයක් ඇසුරු කරගෙන ඔබ කල්ගත කරනවා නම් අන්න ඒක අපිට තේින්නේ නැහැ කියලා කියනවා. ඒක අපිට හිතන්න බෑ කියලා කියනවා. මේ විදිහට මේ දෙවියන් බඹුන් සහිත මේ ලෝකේ ඒ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ නමස්කාරයට පවා අය වන්දනාවට පවා සුදුසු කෙනෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරා. ඉතින් පින්නතුනි එහෙනම් අපි අතීතයේ යමක් සිහිපත් කරත් අපිට සිහිපත් කරන්න තියෙන්නේ මොකක්ද? එක්ක රූපයක් ගැන, එක්ක විදීමක් ගැන, එක්ක සංඥාවක් ගැන, එක්ක සංස්කාරයක් ගැන. එහෙමත් නැත්නම් විඥානයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් ගැන තමයි අපිට සිහිපත් කරන්න තියෙන්නේ. ඒකෙන් බාහිර දෙයක් අපිට සිහිපත් කරන්න නෑ. එතකොට හිතලා බලන්න අතීතයේ අපි රජවරු වෙලා ඉන්නේ නැති, සිටුවරු වෙලා ඉන්නේ නැති, සක්විති රජවරු වෙලා ඉන්නේ නැති. මේ ලෝකයේ ලස්සනම රූපේ තියෙන කෙනා වෙලා ඉන්නේ නැති. මිහිරිම කටහඬ තියෙන කෙනා වෙලා ඉන්නේ නැති. මේ විදිහට අපි අතීතයේ ජීවිත ගත කරලා ඇති. හැබැයි ඔක්කොම වෙනස් වෙලා ගියා. ඒ වගේම තමයි අපි අතීතයේ මේ තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරය ආදී සතර පායවල වැටි නොඑක් දුක් විඳින්නේ. ඒවත් වෙනස් වෙලා ගියා. ඒ වගේම තමයි අනාගතයේත් අපිට ඒ වගේ මේ සසරක යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි අතීතයේ විඳපු දේවල්ම අපිට අනාගතයේත් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි ඒවා වින්දා කියලා අපි මේ සසරෙන් නිදහස් වුණාද? නිදහස් වුණේ නෑ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේ වර්තමාන රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන මේවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේවා දකින්නට පුළුවන් ආකාරයට මේවා ගැන සිහිපත් කරන්නට ඕනේ. මේවා ගැන අවබෝධයෙන් කලකිරීම පිණිස කටයුතු කරන්න ඕනේ. නොවැල්ම පිණිස කටයුතු කරන්න ඕනේ. මේවෙන් නිදහස් වීම පිණිස කටයුතු කරන්න ඕනේ. මේවා රැස් කරන්නේ නැතුව, මේවා ගොඩ ගහගන්නේ නැතුව. මේවා නිසා අර කියලානේ දැන් එතන මේවා දල්ලනවා කියලා. දල්ලනවා කියන්නේ දැන් රූපي අපි පත්තු කරගෙන ඉන්නේ. පත්තු වෙලා ඉන්නේ අපි හැමතිස්සෙම. මේ රූප වේදනා සංඥා සංකාර නිසා අපි කොච්චර දුක් විඳිනවද? ඒත් මේවා නිවලා දාන්න කල්පනා කරන්න. මේවෙන් නිදහස් වෙන්න කල්පනා කරන්න. ඉතින් මේ විදිහට දැන් මෙතන සඳහන් කරන්නේ මේ විදර්ශනා භාවනා ක්‍රමයක්. පංච උපාදානස්කන්ධය. සීල සූත්‍රයේ සඳහන් කරෙත් එක ක්‍රමයක්. එතකොට මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නවා වගේ මේවා අපි ජීවිතේට පුරුදු පුහුණු කරගන්නත් උත්සාහ කරන්න. එහෙම නැත්නම් මේ දේශනාවක් කියවුවා කියලා දේශනාවක් ශ්‍රවණය කරා කියලා වැඩක් නෑ. ඒක අපි අපේ ජීවිතයට ගලපා ගන්න. පුරුදු පුහුණු කරන්න. එතන මෙතනදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරා රූපය කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ මොකක්ද? සංඥාව කියලා කියන්නේ මොකක්ද? සංස්කාර කියලා කියන්නේ මොකක්ද? විඥානය කියලා කියන්නේ මොකක්ද? ආකාරයෙන් මේ එකක් ගන්න විස්තර කරා. ඊළඟට මේවා විසින් අපිව මේ කාලා දාන හැටි, විනාශ කරන හැටි විස්තර කරා. ඒ නිසා අතීතේ අනාගතය ගැන අපි හිතන්නේ නැතුව මේ වර්තමානයේ තුල පවතින මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ගැන
කලකිරීම පිණිස කටයුතු කරන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. දැන් උදාහරණයක් හැටියට ඔබට හිතුනොත් එහෙම අනේ ඊළඟ ජීවිතේ නම් මට මීට වඩා හොඳ උපතක් ලැබෙන්න ඕන කියලා. ඔබ මොකද කරලා තියෙන්නේ? ඔබ සංකතය අபிසංස්කරණය කරලා මේ දුක ආයමත් දුකක් බවට පත් වෙන වැඩපිළිවෙලකට ඔබ චේතනාවක් පහළ කරනවා. අන්න ඒ විදිහට හිතලා බලන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන මේ විදිහට හිතලා බලන්න. එතකොට අනාගතය ගැන ඔබට එහෙම හිතුනොත් එහෙම ඔබ හිතන්න ඕනේ වර්තමානයේ මේ රූප වේදනා සංඥා සංකාර කියන මේ පංච උපාදානස්කන්ධයක් නිසා විඳින දුක, මේක නිසා විඳින පීඩා කල්පනා කරලා ඊළඟට යා හිතනවා එහෙනම් අනාගතෙත් මෙච්චරයි මට. කොහේ ඉපදුනත් ලැබෙන්නේ මේ රූපයක්ම, වේදනාවක්ම, සංඥාවක්ම, සංස්කාරයක්ම, විඥානයක්ම. මේ පංච උපාදානස්කන්ධයක්මයි ලැබෙන්නේ. ඊළඟට සමහරක් වෙලාවට අපි අතීතය ගැන සිහිපත් කර කර සතුටු වෙනවා. එතනක් තියෙන්නේ මොකක්ද? මේ රූපයක් ගැනමයි අපි හිතලා තියෙන්නේ. වේදනාවක් ගැනමයි හිතලා තියෙන්නේ. සංඥාවක් ගැනමයි හිතලා තියෙන්නේ. සංස්කාරයක් ගැනමයි හිතලා තියෙන්නේ. විඥානයක් ගැනමයි හිතලා තියෙන්නේ. කෙටියෙන්ම කියනවා නම් දුක ගැන තමයි අපි හිතලා තියෙන්නේ. හැබැයි ඒක අපි හිතන්නේ දුක අවබෝධ වෙන ආකාරයෙන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා හොඳට මේ වර්තමානයේ තුල පවතින පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයෙන් කලකිරීම පිණිස, නොවැල්ම පිණිස, මේකෙන් නිදහස් වීම පිණිස අපි නුවණින් කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ කචිනිය සූත්‍රය සංයුත නිකායේ 3 වෙනි කොටසේ කන්දක වර්ගයේ තියෙන්නේ. මේ සූත්‍රය නැවත නැවත කියවන්න, කියවලා තව තවත් මේක තේරුම් අරගෙන ඒ සූත්‍රයට අනුව නුවණින් කල්පනා කරන්නට උත්සාහවත් වෙන්න. ඉතින් මේක තමයි අද ඔබට කියලා දුන්න දහම් පණිවිඩය. ඉතින් මේවා කෙටියෙන් සඳහන් කරාට මේවා අතිශයින්ම ගැඹීරයි. මේවා තමයි අවබෝධ කළ යුතු ධර්මයේ හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඉතින් මේ නිසා මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැක්කොත් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන කාරණේ අපේ හිතේ ඇති කරගන්නට ඕන. ඉතින් මේ උතුම් පොහොය දවසේ මේ දහම් පණිවිඩය ඔබට, මේ ධර්ම දාණය ඔබට ඒ සඳහා උපකාරයක්ම වේවා කියන මෙත් කරුණාවෙන් ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.